අවසානයේ කතා කර හිටියේ static variables වල examples. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ example එක තමයි. මෙතන බලන්න test කියලා class එකක් තියෙනවා. static variable එකක් තියෙනවා. data type එක int, identifier එක number, literal එක 10යි. ඊළඟට බලන්න මෙහෙමයි. main method එක ඇතුළේ අපි test කියලා class එකේ object එකක් හදනවා. test class එකේ object එකක් හදනවා. reference එක simple t. ඊළඟට බලන්න t.number කිව්වට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක බලන්න මෙතන t test class එකකින් අපි ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඒ ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ heap එකේ. ඊළඟට අපි දන්න ඔබ්ජෙක්ට් ඇතුලේ හැදෙනවා instance variable. දැන් test class එකේ instance variable නැහැ. ඒක නිසා ඔබ්ජෙක්ට් එක තුළ instance variable හැදෙන්නේ නැහැ. ඒක නිසා t.number කියලා print කරන්න ගියාම බලන්න t කියන ඔබ්ජෙක්ට් එකේ number කියලා instance variable එකක් තියෙද බලනවා. දැන් මේ මොහොතේ නම් t කියන ඔබ්ජෙක්ට් එකේ instance variable එකක් නැහැ number කියලා. එහෙම කියලා error එකක් දෙන්නේ නැහැ හේතුව අපි දන්න ඔබ්ජෙක්ට් කීපයක් තියෙනවා නම් ඒ හැම ඔබ්ජෙක්ට් එකකටම පොදුවේ තියෙන variable වර්ගයක් තියෙනවා static variable කියලා. එහෙනම් බලන්න මේ test class එකේ තියෙන static variable එක number කියලා. එතකොට බලන්න මෙහෙමයි t.number කිව්වම මුලින් බලනවා test class එකෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එකේ තියෙද කියලා number කියලා variable එකක්. නැත්තම් බලනවා test class එකේ number නමින් instance static variable එකක් තියෙද කියලා. static variable එකක් තියෙන නිසා 10යි කියලා print වෙනවා. එතන බලන්න මේකේ උත්තරේ ඉන්නේ 10යි. මේක අපිට ඩයග්‍රෑම් එකකින් ඕන ඇඳලා පෙන්නන්නත් පුළුවන්. දැන් ඩයග්‍රෑම් එකකින් අඳින ගියොත් බලන්න අපිට වැදගත් වෙන ප්‍රධාන මෙමරි ඒරියාස් තුනක් තියෙනවා. මෙතඩ් ඒරියා එකයි මේ තියෙන මුලින් මෙතඩ් ඒරියා එක. ඊළඟට තියෙනවා ස්ටැක් එක. ඊළඟට හීප් එක. ඊළඟට බලන්න මෙතෙන්දී මේ source code එක compile කරාම byte code එකක් හැදුණා. ඒ byte code එක තමයි test.class file එක. ඊළඟට බලන්න මේ Java program එක run කරද්දී මුලින්ම වෙන්නේ මෙහෙමයි. දැන් Java program එක run කරනකොට පියවර 8ක් තියෙනවනේ. ඒ පියවර 8 මුලින්ම වෙන්නේ JVM එක start වෙනවා. ඊළඟට create and start main thread. ඊළඟට වෙන්නේ locate the class file. locate the class file කියන තේරුම් ගන්න class file එක hard disk එකේ තියෙන තැනකින් හොයාගන්න. බලන්න මෙතෙන්දී අපිට තියෙන class file එක තමයි test.class file එක. ඊළඟට මොකද්ද වෙන්නේ? හොයාගත්ත class file එක load කරනවා. load කරන්නේ method area එකට තමයි. හිතන්න මම කෙලින්ම class file එක load කරපු රූපය අඳින්නම්. මේ තියෙන්නේ class file එක method area එකට load වෙලා. ඊළඟට class file එක load වෙන වෙලාවේ වැදගත් දෙයක් වෙනවා. ඒක තමයි තේරුම් ගන්න class එකේ තියෙද බලන්න static variable. මේ static variable එහෙම තියෙනවා නම් static variable හැදෙන්නේ method area එකේ. ඒක හැදෙන්න තේරුම් ගන්න class file load වෙනකොට තමයි. එහෙනම් තේරුම් ගන්න class file එක load වෙන වෙලාවේ method area එකේ හැදෙන static variable එක test class එකේ තියෙන number කියන variable එක ඒ වගේම බලන්න static variable එක හැදෙනකොට JVM එකෙන් එකට value එකක් දෙනවා. ඒ දෙන value එකට කියනවා default value කියලා. ඒ දෙන default value එක තේරුම් ගන්න බිඳුවයි. බිඳුවක් වෙන්න හේතුව ඒ number කියන variable එකේ data type එක int data type එකේ default value එක බිඳුවයි. ඒකයි static variable එකට default value එක බිඳුවයි කියලා එන්නේ. ඊට පස්සේ බලන්න number එකට මේ 10 කියන value එක assign කරනවා. මුලින්ම වෙන default value එක assign වෙන එක. ඊට පස්සේ 10 කියන value එක assign කරන නිසා මෙතන වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ 10 කියන value එක අතහැරලා දාලා මේක අයින් වෙනවා. number එකට තියෙන දැන් මේ බිඳුව කියන value එක අතහැරලා number කියන variable එකට දැන් දාගන්න 10 කියන value එක. ඊළඟ පියවර තමයි ළමයි main method execution. main method එක execute කරන්න ගියාම බලන්න main method එක method එකක්. අපි දන්නවා method වලට ඉඩ වෙන්නේ stack එකේ තමයි. එතකොට බලන්න stack එකේ අපි වෙන් කරන්න වෙනවා ඉඩක් method එකට. එතකොට බලන්න මේ stack එකේ වෙන් කරන ඉඩ තමයි stack frame එකක් කියලා කියන්නේ. stack එකේ method එකකට වෙන් වෙන ඉඩට අපි කියනවා stack frame එකක් කියලා. මේක තමයි main method එකේ stack frame එක. එතෙන්දී මුලින්ම අපි කරන්නේ test class එකේ object එකක් හදනවා. එතකොට බලන්න මෙහෙමයි. object හැදෙන්නේ හැමතිස්සෙම තේරුම් ගන්න heap එකේ තමයි. ඊළඟට බලන්න instance variable තියෙනවා නම් දැන් object එකේ හැදෙනවා. ඊට පස්සේ වෙන්නේ object එකේ reference එක t. ඒ reference එක හැදෙන තේරුම් ගන්න stack එකේ තමයි. එතකොට t කියලා reference එකක් තියෙනවා. එතකොට t බලාගෙන ඉන්න තේරුම් ගන්න මේ object එක දිහා. දැන් හරි. ඊළඟට මොකද්ද කරන්නේ? system out print line එකක් දාලා t.number කියලා print කරන්න යන්නේ. ඒ කියන්නේ t object එකේ number කියලා instance variable එකක් තියෙන value එක print වෙනවා.
දැන් ගිහින් බැලුවොත් t ඔබ්ජෙක්ට් එක ඇතුලේ මුකුත් නැහැ. number කියලා variable එකක් නැහැ. එහෙම කියලා error එකක් දෙන්නේ නැහැ. අපි දන්නෝ ඔබ්ජෙක්ට් කීපයක් තියෙනවා නම් ටෙස්ට් ක්ලාස් එකේ ඒ ඔබ්ජෙක්ට් කීපයටම පොදුවේ variable එකක් තියෙනවා. ඒක අපි කියන්නේ static variable එකක් විදිහට තමයි. එතකොට තේරුම් ගන්න ටෙස්ට් ක්ලාස් එකේ number කියලා static variable එකක් තියෙන නිසා 10 කියන උත්තරය තමයි print වෙන්නේ. ඒක නිසා තේරුම් ගන්න මේ ප්‍රශ්නෙට උත්තරේ 10යි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතනත් බලන්න කලින් example එක වගේමයි test කියලා class එකක් තියෙනවා. static variable එකක් තියෙනවා int number 10යි කියලා. ඊළඟට බලන්න main method එක තියෙනවා. main method එක ඇතුලේ local variable එකක් තියෙනවා. මේකට කියනවා method local variable එකක් තියෙනවා. ඒත් number කියලා 12යි. එතකොට බලන්න system out print line එකක් දාලා number කියලා print කරනවා. එතකොට මෙතෙන්දී අපි කොහොමද දන්නවා method local variable එකකට method එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. method local variable එකකට method එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. එතකොට බලන්න මේ system out print line එකක් දාලා මේ number කියලා print කරන්න ගියාම නම කියලා කතා කරලා තියෙන්නේ. නම කියලා කතා කරොත් බලන්න method එක ඇතුලේ බලන number කියලා variable එකක් තියෙද කියලා. ඔව් තියෙනවා. එතකොට ඒ තියෙන variable එකේ value එක 12 නිසා තේරුම් ගන්න මේක 12 කියලා print වෙනවා. මේකට රූප සටහන ඇඳුවොත් මෙච්චරයි. කලින් රූපෙම අපිට වෙනස් කරලා ගන්න පුළුවන්. කලින් රූපෙම වෙනස් කරලා ගන්න පුළුවන්. මෙහෙම ඔබ්ජෙක්ට් එකක් නැහැ. මේ ටික මෙහෙමම තමයි. මොකද ස්ටැටික් වේරියබල් එකේ 10යි. ඊළඟට තේරුම් ගන්න මෙතන අපිට තියෙනවා method local variable එක. method local variable එකක් තියෙනවා තේරුම් ගන්න number කියලා. ඒක බලන්න value එක තියෙන 12යි. දැන් බලන්න මේ method local variable එකේ value එක 12 නිසා මෙතෙන්දී method local variable එක print වෙනවා. එතකොට බලන්න උත්තරේ එන්නේ number 12යි කියලා. අපිට මෙතෙන්දී ඕන static variable එක print කරන්න system out print line එකක් දාලා print කරන්න ඕනේ test.number කියලා test class එකේ තියෙන static variable එක. මෙතෙන්දී උත්තරේ 12යි. මේ තියෙන්නේ මම දැන් කියපු example එකම තමයි. static variable එකක් තියෙනවා method local variable එකක් තියෙනවා. නම කියලා කතා කරොත් කෙලිම method local variable එකේ value එක 12යි කියලා print වෙනවා. static variable එක ඕන නම් class එකේ නම කියලා කතා කරන්න. class එකේ නම test නේ. එහෙනම් test.number. ඒක නිසා තමයි තේරුම් ගන්න static variable වලට class level variable කියලා කියන්නේ. ඒ කියන්නේ static variable වලට අපිට කතා කරන්න object එකක් ඕනේ නැහැ. කෙලින්ම class එකේ නම කියලා කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ class එකෙන් හදන හැම object එකකටම පොදුයි. ඒකට 12යි 10යි කියලා එනවා. ඊළඟට බලන්න මේක මෙහෙමයි. test කියලා class එකක් තියෙනවා. ඒකේ static variable එකක් තියෙනවා number කියලා 10යි. instance variable එකකුත් තියෙනවා number කියලා 10යි. මෙතන පොඩි වැදගත් දෙයක් තියෙනවා දැනගන්න. පළවෙනිම සිද්ධාන්තය තමයි එකම identifier එක පාවිච්චි කරලා static variable එක instance variable එක එකම class එකේ හදන්න බෑ. ඒ කියන්නේ test class එකේ number නමින් static variable එක instance variable එක දෙකම තියෙන්න බෑ. දෙකෙන් එකයි තියෙන්න පුළුවන්. ඒක නිසා මෙතෙන්දී තේරුම් ගන්න number කියලා static variable එක instance variable එක දෙකම තියෙන නිසා මේක මුලින්ම compile කරන්න බෑ. compile එකෙන් කියන error එකක් කියලා. අපි මුලින්ම error එක බලමුකෝ. මේ තියෙන error එක තමයි. number කියන variable එක is already defined in test. test class එකේ දැනටමත් ඒක ලියලා තියෙන්නේ. දැන් අපි නිකමට හිතුවොත් ඇයි static variable එක instance variable එක එකම identifier එක දාලා එකම class එකේ හදන්න බැරි කියලා. ඒකට හේතුවක් තියෙන මෙහෙමයි. දැන් හිතන්න මේ test class එකෙන් අපි object එකක් හැදුවොත් ඒ object එක ඇතුලේ මේ instance variable එක හැදෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට අපි දන්නවා test class එකෙන් අපිට objects ඕන තරම් හදන්න පුළුවන්. ඒ හදන හැම object එක ඇතුලේම instance variable හැදෙනවා. එතකොට තේරුම් ගන්න හැම object එකටම value එක පොදු වෙච්ච variable එකක් තිබ්බොත් අපි මොකද කරේ? කලින් කතා කරේ විදිහට ඒක static කරා. එතකොට static කරන එකේ තේරුම මොකද්ද? හැම variable එකටම මේ හැම object එකටම පොදු variable එකක්. common variable for every object. එතකොට දැන් object එකේ තියෙනවා number කියලා variable එක static variable එකකුත් තියෙනවා. ඒතර ඒක ගැලපෙන්නේ නැහැ. ඒක common static variable වලට අපි යන්නේ variable එක common නම් තමයි. හැම object එකකටම common නම්. ඒක නිසා තේරුම් ගන්න එකම නමින් static variable එක instance variable එක ලියන්න ගියොත් compile time error එකක් එනවා. ඒතර මේ example එකේ තේරුම් ගන්න එතකොට මේ example එකේ තේරුම් ගන්න test class එකේ number නමින් static variable එක instance variable එක දෙකම තියෙන නිසා තේරුම් ගන්න මේකේ compile time error එකක් එනවා. මොකද එකම නමින් static variable එක instance variable එක ලියන්න බෑ. ඒ වගේම තව පුංචි කතාවක් මම කියන එකත් මතක තියාගන්න. එකම නමින් method local variable එක block variable එක ලියන්නත් බෑ.
ඒ කියන්නේ මෙහෙමයි. හරි මම ඒක කරලා පෙන්නනවා. අපි හිතුව මෙහෙම ටෙස්ට් ක්ලාස් එකක් ලියලා අපි මේන් මෙතඩ් එකක් ලියමු. public static void main string array args arguments කියන වචනේ කැටි කරලා තමයි args කියන්නේ. දැන් මම ලියන x කියලා variable එකක්. ඊළඟට මම දානවා block එකක්. this is a block. ඊළඟට block එක ඇතුලේ ලියන තේරුම් ගන්න මම variable එකක් ix කියලා 25යි කියලා. දැන් මම system out print line එකක් දාලා block variable එකේ අගය print කරන්න ගියොත් block variable එක අගය print කරන්න ගියොත් බලන්න x කියලා. ඒ වගේම බලන්න මම print කරන්න යනවා method local variable එකේ අගයත්. x මේක බලන්න compiler මේ program එකේ compiler හේතුව method local variable එකයි block variable එකයි එකම නමින් තියෙන එක method එක ඇතුලේ. එහෙම තියන්න බෑ. x is already defined in main. එහෙම ලියන්න ගියොත් මේක තමයි compiler එක. x කියන එක දැනට අර්ථ දක්වලා තියෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න එකම නමින් method local variable එකයි block variable එකයි එකම method එකේ ලියන්න බෑ. අනිත් point එක මොකද්ද? එකම නමින් static variable එකයි instance variable එකයි එකම class එකේ ලියන්නත් බෑ. ඒක තමයි point එක. මේ දෙක සටහන් කරගන්න. එතකොට හරි. ඊළඟට මේ example එක බලුවොත් මෙහෙමයි. test කියලා class එකක් තියෙනවා. බලන්න මේකේ තියෙන static variable එකක් ඒ වගේම final. මම මේ final modifier එක ගැන දැනටමත් කියලා දීලා තියෙන්නේ. දැන් final කියලා modifier එක දැම්මොත් variable එකකට ඒකේ තේරුම තමයි reassignment is not possible. ඒකත් වැදගත් point එක සටහන් කරගන්න අවශ්‍ය නම් final කියන modifier එක variable එකකට දැම්මොත් ඒකේ තේරුම තමයි reassignment is not possible. දැන් මුලින්ම දැනගන්න ඕනේ reassignment කියන්නේ මොකක්ද කියලා. දැන් reassignment කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතුවොත් මුලින්ම හදනවා variable එකක් x කියන එක 12යි. දැන් x print කරොත් කීයද? 12 තමයි print වෙන්නේ. x ට ගිහින් මම දැන් දානවා 25යි කියලා. මෙන්න මේක තමයි reassignment කියන්නේ. කලින් value එකක් assign කරලා තියෙන. කියන්නේ පළවෙනි සැරේට value එකක් දාන එක assignment. දෙවෙනි සැරේට value එකක් දාන එක නැවත සැරයක් assign කරනවා. ඒක තමයි reassignment කියන්නේ. මේක තමයි reassignment කියන්නේ. then system out println system out println එකක් දාලා මම x print කරන්න ගියොත් බලන්න මුලින් x වල value එක 12යි ඊට පස්සේ 25යි ඊට පස්සේ බලන්න මෙහෙමයි මම මෙන්න මේ x කියන variable එක final කරනවා දැන් x is a final variable final variable වල කතාව තමයි reassignment is not possible. එහෙනම් දැන් මෙතන මොකද්ද කරලා තියෙන්නේ? reassignment එකක් කරලා තියෙන්නේ. දැන් බලමු compile එකෙන් මොකද කියන්නේ කියලා. දැක්කද? final variable එක තමයි මේක. cannot assign a value to final variable. reassignment is not possible. final variable reassign කරන්න බෑ. ඒක තමයි කතාව. දැන් අපේ program එකේ තියෙන්නේ static variable එක final කරලා. static ඒවා instance ඒවා method local ඒවා ඕන variable එක final නම් reassignment is not possible. ඒක තමයි කතාව. දැන් එහෙනම් තේරුම් ගන්න මේ static variable එක තියෙන final. එතකොට final static in number assign 10. දැන් main method එක ඇතුලේ මොකද අපි කරන්නේ? දැන් main method එක ඇතුලේ මොකද්ද අපි කරන්නේ? system out print line එකක් දාලා test.number කියලා print කරන්න යනවා. ඒක නම් ගැටලුවක් වෙන්නේ නැහැ. test class එකේ තියෙන static variable එක number 10 කියලා print වෙයි. හැබැයි බලන්න මෙතන test.number කියලා මේ static variable එක reassign කරන්න යනවා. එතකොට බලන්න මේක කරන්න බෑ. reassignment is not possible. Why? Number is a final variable. ඒක තමයි හේතුව. system out print line test.number මෙන්න මෙතෙන්ට යන්න වෙන්නේ නැහැ. මෙන්න මේ line එකේදී compile time error එකක් එනවා. ඒක තමයි හේතුව. final variable reassign කරන්න බෑ. cannot assign a value to final variable number.
ඊළඟට බලන්න අපිට බලන්න තියෙන්නේ ස්ටැටික් වේරියබල් වල නෝට් එක තමයි. දැන් ස්ටැටික් වේරියබල් වල තියරිස් ගොඩක් ඉවරයි. ඊළඟ අපිට කතා කරන්න තියෙන ගොඩාක් එක්සැම්පල්ස් ටිකක්. ඒ ටික අපි මෙතඩ්ස් පාඩමත් කරලම කරමු. මෙතඩ්ස් වේරියබල්ස් ඔක්කොම එකට එක්සැම්පල් ටික කතා කරගෙන යමු. මෙතෙන්දී බලමු ස්ටැටික් වේරියබල් වල නෝට් එක. if value of a variable is not varied from object to object. object එකෙන් object එකට variable එකේ value එක වෙනස් වෙන්නේ නැත්නම් then it is not recommended to declare these kind of variables as instance variable. දැන් අපි කලින් කතා කරා object එකෙන් object එකට variable එකක value එක වෙනස් වෙන්නේ නැත්නම් ඒ වගේ variable අපි static විදිහට ලියන්නේ නැහැ. මේ instance විදිහට ලියන්නේ අපි ඒක ලියන්නේ static විදිහට තමයි. if value of a variable is not varied from object to object then it is not recommended to declare these kind of variables as instance variable. ඒ කියන්නේ object එකෙන් object එකට variable එකේ value එක වෙනස් වෙන්නේ නැත්නම් variable එකේ value එක වෙනස් වෙන්නේ නැත්නම් ඒ වගේ variable instance variable විදිහට ලියන්න එපා. ඒව ලියන්න static variable විදිහට. දැන් උදාහරණයක් විදිහට මෙහෙමයි. දැන් හිතන්න car object එකක් තියෙනවා. මේක car එකක්. හිතන්න මේ තව car එකක්. මේ තව car එකක්. හිතන්න අපේ ළඟ තියෙනවා speed කියලා variable එකක්. variable එක මොකද්ද? speed. ස්පීඩ් කියන වේරියබල් එක කාර් එකෙන් කාර් එකට වෙනස් වෙනවා. මොකද පාරේ කාර් යනකොට කාර් එකෙන් කාර් එකට ගමන් කරන වේගය වෙනස්. හැබැයි number of wheels ගත්තොත් නැත්නම් කාර් එකේ තියෙන රෝද ගාන ගත්තොත් එහෙම හැම කාර් එකේම බලන්න රෝද 4යි. ඒතර මේ number of wheels කියන වේරියබල් එක බලන්න. මේ number of wheels කියන වේරියබල් එක object එකෙන් object එකට වෙනස් වෙන්නේ නැහැ. හැම object එකකටම value එක 4යි. එතකොට තේරුම් ගන්න මේ speed කියන වේරියබල් එක object එකෙන් object එකට value එක වෙනස් වෙනවා. number of wheel කියන වේරියබල් එකේ object එකෙන් object එකට value එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න ස්පීඩ් කියන වේරියබල් එක ඉන්ස්ටන්ස් වේරියබල් එකක් විතර ලියුවා නම් හරි. මොකද ඒක ඔබ්ජෙක්ට් එකෙන් ඔබ්ජෙක්ට් එකට වැලියු එක වෙනස් වෙනවා. ඒක ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන ඕන වේරියබල් එක. ඊළඟට බලන්න රෝද ගාන කියන එක නැත්නම් number of wheels කියන එක 4යි. ඔබ්ජෙක්ට් එකෙන් ඔබ්ජෙක්ට් එකට වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා තේරුම් ගන්න හැම ඔබ්ජෙක්ට් එකකටම පොදුවේ කිසියම් තැනක අපිට ලියන්න පුළුවන් එක. ඒකට තමයි අපි කියන්නේ static variable කියලා. ඒක නිසා තමයි මෙතන කියන්නේ if value of a variable is not varied from object to object. ඔබ්ජෙක්ට් එකෙන් ඔබ්ජෙක්ට් එකට වේරියබල් එකක වැලියු එක වෙනස් වෙන්නේ නැත්නම් ඒ වගේ variable recommend කරන්නේ define කරන්නේ static variable විදිහට තමයි. variable එකක value එක object එකෙන් object එකට වෙනස් වෙනවා නම් හරියට car එකේ වේගය වගේ ඒ වගේ variable instance variable විදිහට තමයි recommend කරන්නේ define කරන්නේ. These kind of variable should be declared at class level by using static modifier. ඒතර තේරුම් ගන්න static modifier එකක් දැම්ම ගමන් ඒක static variable එකක් වෙනවා. ඒ වගේම static variable වලට class level variable කියලාත් අපි කියනවා. ඊළඟට in the case of instance variable for every object separate copy will be created. අපි කොහොමද දන්නෝ instance variable වලදී හැම object එකකටම separate copy එකක් හැදෙනවා. හැබැයි තේරුම් ගන්න static variable වලදී single copy will be created and shared to every object. එක copy එකක් හැදෙන variable එකේ ඒ වගේම හැම object එකකටම මේක පොදුයි හැම object එකකටම access කරන්න පුළුවන්. කියන object එකේ reference එකකින් static variable access කරන්න පුළුවන්. හැම object එකකටම පොදුයි. ඊළඟට static variable should be declared within the class directly outside any method or block or constructor. ඊළඟට තේරුම් ගන්න අපි static variable ලියන්නේ හරියටම instance variable ලියපු තැනමයි. ඒ කියන්නේ class එක ඇතුලේ outside everything කියන්නේ methods blocks constructors ඒ හැම දෙයකින්ම පිට class එක ඇතුලේ තමයි static variable instance variable දෙකම ලියන්නේ. static variable ලියද්දි static modifier එකත් එක්ක ලියනවා. instance variable ලියද්දි static modifier එක නැතුව ලියනවා. ඊළඟට static variable will be created at the time of class loading and destroyed at the time of class unloading. මතකද දන්නේ මම කලින් කියලා දුන්නා Java program එක රන් වෙන පියවර 8ක් තියෙනවා. ඒ පියවර 8 බලන්න class file එක load වෙන වෙලාවක් තියෙනවා, class file එක unload වෙන වෙලාවක් තියෙනවා. class file එක load වෙන වෙලාව තමයි static variable හැදෙන වෙලාව, class file එක unload වෙන වෙලාව තමයි static variable නැති වෙන වෙලාව. දැන් තේරුම් ගන්න class file එක load වෙනකොට static variable හැදෙනවා. හැදෙන්නේ method area කියන memory area එකේ. ඊළඟට hence scope of static variable is exactly same as the scope of bytecode නැත්නම් dot class file. ඒ කියන්නේ මෙහෙමයි. static variable memory එකේ කොච්චර වෙලා තියෙනවද? static variable එක memory එකේ තියෙන වෙලාව හරියට සමානයි. ඒ static variable එකට අදාළ class එක memory එකේ තියෙන වෙලාව. මොකද class එක load වෙනකොට නම් හැදෙන්නේ, class එක unload වෙනකොට නම් static variable නැති වෙන්නේ. ඒ අදාළ class එක memory එකේ කොච්චර වෙලා තියෙද? එච්චර වෙලාවක් static variable එක memory එකේ තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ static variable එකේ scope එක නැත්නම් life time එක නැත්නම් static variable එක memory එකේ පවතින කාලය byte code එක නැත්නම් dot class file එක memory එකේ පවතින කාලයට සමානයි. ඒක තමයි ඊළඟ point එකෙන් කියන්නේ.
Hence, scope of static variable is exactly same as scope of bytecode. ඊළඟට static variables are created in method area. ඒක අපි දැනටමත් දන්නවා. මේක තමයි Java program එක රන් වෙන පියවරට. ආයෙ පොඩ්ඩක් බලා ගන්න. මේක අපිට දිගටම ඕන වෙනවා මේ Java විවරණකම්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන පොයින්ට් එකක් මේක. Start the JVM, create and start main thread by JVM, locate the class file. එතකොට මෙතෙන්දි බලන්න test.class file එක තමයි අපි load හොයාගන්නේ hard disk එකෙන්. ඊළඟට test.class file එක load කරනවා method area එකට. මෙන්න මේ test.class file එක load කරන වෙලාව තමයි static variable හැදෙන්නේ. ඒ කියන්නේ මේ ඊතල ඇදලා රතු පාටින් දාන්නේ this is the time static variables are created. interview එක ඇහුවොත් එම software engineering එහෙම interview එක අපින් ඇහුවොත් what's the time static variables are created කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන් වෙනවා. At the time of class loading, static variables are created in method area. At the time of class unloading, static variables are destroyed. කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. ඊළඟට default values ගැන කතා කරොත් බලන්න කලින් සඳහන් කරා වගේ method local variable වලට block variable වලට default values දෙන්නේ නැහැ JVM එකේ. හැබැයි static variable වලටයි instance variable වලටයි JVM එකෙන් default values දෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ for local variables JVM will not provide default values. So compulsory we should perform initialization explicitly. Developer ට වෙනවා method local variable block variable initialize කරන්න. හැබැයි static variable instance variable initialize කරන්න අනිවාර්ය නැහැ හේතුව JVM එකෙන් default values දෙනවා. If you are not using the variable, it is not mandatory to perform initialization. ඒ කියන්නේ මෙහෙමයි. method local variable එක භාවිතා කරන්නේ නැත්නම් initialize කරන්න අනිවාර්ය නැහැ. මේක හරියට මේ වගේ වැඩක්. දැන් හිතන්න method local variable එකක් තියෙන x කියලා 10යි. ඒක declare කරලා declaration and initialization දෙකම කරලා තියෙනවා. int y method local variable එකක් තියෙනවා. variable declaration විතරයි initialization නැහැ. ගැටලුවක් නෑ අපි පාවිච්චි කරන්නේ print කරන්න යන x විතරයි. y කියන variable එක පාවිච්චි කරන්නේ නැති තාක්කල් initialize කරන්න ඕනේ නැහැ. ඒක තමයි කියන්නේ. දහය කියලා එනවා. හැබැයි අපි එක භාවිතා කරන්න ගියොත් ප්‍රශ්නයක්. variable y might not have been initialized. ඒක නිසා තේරුම් ගන්න method local variable එකක් initialize කරලා නැහැ. පාවිච්චි කරන්නේ නැත්නම් ගැටලුවක් නැහැ. පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් initialize කරන්න. initialize නොකර භාවිතා කරන්න ගියොත් compile time error එකක් එනවා. මෙතනින් තේරුම් ගන්න අපේ variable පාඩම අවසන් වෙනවා. ඊළඟට අපි පටන් ගන්න යන පාඩම methods පාඩම. methods පාඩම පටන් ගෙන methods පාඩමේදී අපි methods පාඩම ඉවර කළා. variable methods ඔක්කොම කවලමේ හොඳ example ටිකක් කරමු. එතකොට මේ variable methods හොඳට පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි arrays පාඩමට